ආයිබෝන් ළමයිනි. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ පරමාණුක වර්ණාවලිය හැදෑරීමෙන් පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල පවතින බව සනාථ කිරීම. මීට පෙර පාඩමේදී අපි අධ්‍යයනය කළේ අනුයාත අයනීකරණ ශක්ති දත්ත හැදෑරීමෙන් පරමාණුවක ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල ඇති බව තහවුරු කළා. අද බලමු පරමාණුක වර්ණාවලිය. මේ බලන්න මේ ප්‍රිස්මය තුළින් සුදු ආලෝකය යවන්න. සුදු ආලෝකය යවන් පස්සේ ප්‍රිස්මය තුළින් මේ බලන්න සුදු ආලෝකයේ විභේදනය වෙනවා වර්ණ කිහිපයකට. ඒ කියන්නේ සුදු ආලෝකය සෑදලා තියෙන්නේ මේ ආකාරයේ විවිධ වර්ණ රාශියක එකතුවකින්. ඒ කියන්නේ සුදු ආලෝකය සෑදලා තියෙන්නේ විවිධ වර්ණ රාශියක ශක්තියගේ එකතුවක් සුදු ආලෝකය කියලා කියන්නේ. සුදු ආලෝකයේ සෑදී ඇති විකිරණවල සංඛ්‍යාත ව්‍යාප්තිය නැත්නම් තරංග ආයාම ව්‍යාප්තිය තමයි මේ පෙන්වුම් කරන්නේ. බලන්න නැනෝමීටර් 390 සිට 750 දක්වා වූ තරංග ආයාම පරාසයක් තුල සුදු ආලෝකයට විවිධ විකිරණ වල තරංග ආයාමයන් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ සුදු ආලෝකය කියලා කියන්නේ විවිධ වර්ණ රාශියක ශක්තියන්ගේ එකතුවක්. මේ අනුව මේ බලන්න සුදු ආලෝකයේ ප්‍රිස්මයක් තුලින් යවූ විට පහත ආකාරයේ වර්ණ කීපයක් නිරීක්ෂණය කළ හැකියි. මේ ඒ අදාළ වර්ණ. මේ බලන්න සුදු ආලෝකයේ වර්ණාවලිය දෘශ්‍ය වර්ණාවලිය. වර්ණාවලිය කියලා කියන්නේ කිසියම් විකිරණ සමූහයක තරංග ආයාම ව්‍යාප්තිය හෙවත් සංඛ්‍යාත ව්‍යාප්තිය. මේ තමයි සුදු ආලෝකයේ සෑදී ඇති විකිරණවල තරංග ආයාම ව්‍යාප්තිය. සුදු ආලෝකයේ සෑදී ඇති විකිරණවල තරංග ආයාම ව්‍යාප්තිය. නැනෝමීටර් 390 සිට 750 දක්වා වූ. මෙන්න මේ තරංග ආයාම ඇති විකිරණ සමූහයක් තමයි සුදු ආලෝකයේ අන්තර්ගත වන්නේ. මින් තහවුරු වන්නේ සුදු ආලෝකයේ සෑදී ඇත්තේ වර්ණවත් විකිරණ රාශියක් එකට එකතු වීමෙන්. එම විකිරණයන්ට අඛණ්ඩ සංඛ්‍යාත ව්‍යාප්තියක් නැතහොත් අඛණ්ඩ තරංග ආයාම ව්‍යාප්තියක් තියෙනවා. එනිසා සුදු ආලෝකයට ඇත්තේ නැනෝමීටර් 390 සිට 750 දක්වා වූ තරංග ආයාම සියල්ල ඇති සන්තතික වර්ණාවලිය. මොකද්ද මේ සන්තතික වර්ණාවලියක් කියලා කියන්නේ? එක්තරා පුළුල් පරාසයක් තුල ඒ කියන්නේ නැනෝමීටර් 390 ඉඳලා 750 දක්වා පුළුල් පරාසයක් තුල අඛණ්ඩ තරංග ආයාම ව්‍යාප්තිය නැත්නම් අඛණ්ඩ සංඛ්‍යාත ව්‍යාප්තිය ඇති විකිරණ සමූහයක් හඳුනනවා සන්තතික වර්ණාවලිය. එක්තරා පුළුල් පරාසයක් තුල අඛණ්ඩ සංඛ්‍යාත ව්‍යාප්තිය නැතොත් අඛණ්ඩ තරංග ආයාම ව්‍යාප්තියක් ඇති වර්ණාවලිය අපි හඳුන්වන්නේ සන්තතික වර්ණාවලියක් ලෙස. මේ ආකාරයට සුදු ආලෝකය කියලා කියන්නේ සන්තතික වර්ණාවලිය. සුදු ආලෝකයට තියෙන්නේ සන්තතික වර්ණාවලිය. සුදු ආලෝකයේ සෑදී ඇති විකිරණවල තරංග ආයාම ව්‍යාප්තිය ගත්තොත් නැනෝමීටර් 390 සිට 750 දක්වා වූ සෑම නැනෝමීටර් අගයකින්ම ඒ සුදු ආලෝකයට විකිරණවල තරංග ආයාම අන්තර්ගත වෙනවා. අඛණ්ඩ තරංග ආයාම ව්‍යාප්තියක් නැනෝමීටර් 390 සිට 750 දක්වා. අන්නේ අඛණ්ඩ සංඛ්‍යාත ව්‍යාප්තියක් හෝ අඛණ්ඩ තරංග ආයාම ව්‍යාප්තියක් ඇති වර්ණාවලියක් හඳුන්වන්නේ සන්තතික වර්ණාවලිය. මේ අනුව සුදු ආලෝකයට තියෙන්නේ සන්තතික වර්ණාවලිය. හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය. අපි හයිඩ්‍රජන් වායුව අරගෙන
හයිඩ්‍රජන් වායුවට සපයන ශක්තිය. තාප ශක්තිය හෝ විද්‍යුත් ශක්තිය සපයන හයිඩ්‍රජන් සාම්පලයකට. හයිඩ්‍රජන් වායු සාම්පලයකට ශක්තිය දුන්නම ඒ වායු සාම්පලයේ තියෙන හයිඩ්‍රජන් අණු දෙකට කැඩලා පරමාණු බවට පත් වෙනවා. ඔබ දන්නවා හයිඩ්‍රජන් පරමාණුවක තියෙන නෂ්ටය වටා එක ඉලෙක්ට්‍රෝනයක්. මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණු වල නෂ්ටය වටා තියෙන ඉලෙක්ට්‍රෝනය අපි සපයන ශක්තිය අවශෝෂණය කරගෙන ඒ ඉලෙක්ට්‍රෝනය වැඩි ශක්තිය අවස්ථාවකට පත් වෙනවා. සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් පරමාණුවක ඉලෙක්ට්‍රෝනය තියෙන අඩුම ශක්තිය අවස්ථාවය නැත්නම් K ශක්ති මට්ටමේ අඩුම ශක්තිය අවස්ථාව. ඒකට කියනවා භෞම අවස්ථාව නැත්නම් භූමි අවස්ථාව. ඒ හයිඩ්‍රජන් පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝනයේ තියෙන භූමි අවස්ථාව නැත්නම් භෞම අවස්ථාව අඩුම ශක්තිය අවස්ථාවක තියෙන. අපි ශක්තිය දුන්නම ශක්තිය මේ ඉලෙක්ට්‍රෝනය අවශෝෂණය කරගෙන ඒ ඉලෙක්ට්‍රෝනය H පරමාණුවේම වැඩි ශක්තිය අවස්ථාවට පත් වෙනවා. වැඩි ශක්තිය අවස්ථාවට පත්වීම අපි හඳුන්වන්නේ පරමාණුව උද්දීපනය වීම හැටියට. හයිඩ්‍රජන් පරමාණු උද්දීපනය වීම නැත්නම් වැඩි ශක්තිය අවස්ථාවට පත්වීම. වැඩි ශක්තිය අවස්ථාවට පත්වීම නැත්නම් උත්තේජිත අවස්ථාවක හැටියට අපි හඳුන්වනවා. එතකොට භූමි අවස්ථාව හෙවත් භෞම අවස්ථාවේ සිට H පරමාණුව වැඩි ශක්තිය අවස්ථාව නැත්නම් උත්තේජිත අවස්ථාවට පත් වෙනවා. H පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝනය තමයි මේ අඩු ශක්තිය අවස්ථාවක ඉඳලා වැඩි ශක්තිය අවස්ථාවට පත් වෙන්නේ. වැඩි ශක්තිය අවස්ථාවට පත් වුණාම ඒ ඉලෙක්ට්‍රෝනය අස්ථායි. ශක්තිය වැඩිනේ. ඒ නිසා නැවත ඉලෙක්ට්‍රෝනය ශක්තිය විමෝචනය කරමින් ඉහළ ශක්ති මට්ටමක සිට අඩු ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙනවා පහළට එනවා. එන්නේ ශක්තිය විමෝචනය කරමින්. ඉහළ ශක්ති මට්ටමක සිට පහළ ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන නැවත පැමිණීමේදී ශක්තිය විමෝචනය කරන්නේ විකිරණ වශයෙන්. විකිරණ වශයෙන් විමෝචනය වෙන්නේ. අපි දැන් බලමු ඒ අවස්ථාව. හයිඩ්‍රජන් වායුව බල්බයකට අරගෙන ඊට අපි ශක්තිය සපයනවා. ශක්තිය සැපෙවුවම අණු පරමාණු බවට පත්වීම ප්‍රථම අවස්ථාව. ඉන්පසු H පරමාණු වල ඇති ඉලෙක්ට්‍රෝනය නිශ්චිත ශක්ති ප්‍රමාණ අවශෝෂණය කරගෙන වැඩි ශක්තිය අවස්ථාවකට පත් වෙනවා. H පරමාණුක ඉලෙක්ට්‍රෝනය ඇත්තේ අවම ශක්තිය අවස්ථාවකය. ඒ කියන්නේ K කවචේ n සමාන 1 නෂ්ටය ළඟම තියෙන ශක්ති මට්ටම අවම ශක්තිය අවස්ථාවේ තියෙන්නේ. H පරමාණුවේ ඒ අඩුම ශක්තිය අවස්ථාව අපි හඳුනන්නේ භූමි අවස්ථාව නැත්නම් භෞම අවස්ථාව ලෙස. තර හයිඩ්‍රජන් පරමාණුවක ඉලෙක්ට්‍රෝන තියෙන්නේ භූමි අවස්ථාවේ K ශක්ති මට්ටමේ. භූමි අවස්ථාවේ ඇති H පරමාණුවේ ඉලෙක්ට්‍රෝනය වැඩි ශක්තිය අවස්ථාවට පත් වෙනවා. මේ තියෙන භූමි අවස්ථාවේ ඇති H පරමාණුව වැඩි ශක්තිය අවස්ථාවට පත්වීම හඳුන්වන්නේ H පරමාණුවේ සැකමුණු අවස්ථාවට පත්වීම. අන්න K ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝනය අපි සපයන ශක්තිය උරාගෙන වැඩි ශක්තිය අවස්ථාවට පත් වෙන එම පරමාණුවෙම ඒකට කියන්නේ සැකමුණු අවස්ථාව නැත්නම් H පරමාණු උත්තේජිත අවස්ථාවට පත්වීම ලෙස. දැන් ඔබට පැහැදිලි ඇති අපි ශක්තිය දුන්නා හයිඩ්‍රජන් සාම්පලයකට අණු පරමාණු උනා පරමාණු එකේ කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනය අපි සපයන ශක්තිය උරාගෙන ඉලෙක්ට්‍රෝන වැඩි ශක්තිය අවස්ථාවට පත් වෙනවා. උත්තේජිත අවස්ථාවට පත් වූ H පරමාණු අස්ථාය බැවින් වැඩි ශක්තිය අවස්ථාවට පත් වුණාම ඒ ඉලෙක්ට්‍රෝන ඒවා අස්ථායි. ඒ නිසා ඉලෙක්ට්‍රෝන නිශ්චිත ශක්ති ප්‍රමාණ නැවත විමෝචනය කරමින්
පහළ ශක්ති මට්ටම් කරා නැවතෙනවා පහළට. K ශක්ති මට්ටමේ සිට ඉලෙක්ට්‍රෝනය වැඩි ශක්ති අවස්ථාවකට ගියේ ශක්තිය අවශෝෂණය කරගෙන වැඩි ශක්ති අවස්ථාව නිසා නැවත ඉලෙක්ට්‍රෝනය එනවා පහළ ශක්ති මට්ටම් වලට. ඒ පහළ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන එන්නේ ශක්තිය විකිරණ වශයෙන් විමෝචනය කරමින්. මේ ශක්ති මට්ටම් දෙකක් අතර ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වීමේදී වැඩි සිට අඩු ශක්ති දක්වා ශක්තිය විකිරණ ලෙස විමෝචනය වෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණුවේ මේකේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනය තිබුණේ මේ අනිකුත් ශක්ති මට්ටම් n සමාන 1 n සමාන 2 n සමාන 3 ආදී වශයෙන් මේ ඉලෙක්ට්‍රෝනයට ශක්තිය දුන්නම මේ ඉලෙක්ට්‍රෝන ඉහළට යනවා. ඉලෙක්ට්‍රෝන ඉහළට යන්නේ වැඩි ශක්තිය අවස්ථාවකට. ඒ වැඩි ශක්තිය අවස්ථාව අස්ථායි. නැවත ඉලෙක්ට්‍රෝන එනවා මේ වැඩි ශක්තිය අවස්ථාව අස්ථායි නිසා නැවත ඉලෙක්ට්‍රෝනය වෙනත් ශක්ති මට්ටමකට පැමිණෙන්න පුළුවන්. මේ වගේ මෙතෙන් සිට මෙතෙන්ට n සමාන 2ට නැත්නම් නැවතත් n සමානයි 1 දක්වා සංක්‍රමණය වෙන්න පුළුවන්. මේ වෙලාවේදී නිශ්චිත ශක්ති ප්‍රමාණය විමෝචනය කරන්නේ විකිරණ ලෙස. ඔබ දන්නවා බෝවාදය අනුව ශක්ති මට්ටම් දෙකක් අතර ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී ශක්තිය විකිරණ ලෙස විමෝචනය වෙනවා. ඒ විකිරණ වල ශක්තිය හොයන්න පුළුවන් E සමානයි h nu භාවිතා කළා. මේ අනුව හයිඩ්‍රජන් අණු H පරමාණු බවට පත් වෙලා ඊට පස්සේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වැඩි ශක්තිය අවස්ථාවට පත් වෙන ශක්තිය දුන්නම ඒ අවස්ථාව අස්ථායි නිසා නැවත ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්තිය අවස්ථාවල සිට පහළ ශක්තිය අවස්ථාවට සංක්‍රමණය වෙනවා ශක්තිය විකිරණ වශයෙන් විමෝචනය කරමින්. මෙන්න මේ විකිරණ වල සංඛ්‍යාත ව්‍යාප්තිය අපි හඳුන්වනවා හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය ලෙස. ශක්තිය විමෝචනය වෙනවා. ඒ විමෝචිත විකිරණයන්ගේ සංඛ්‍යාත ව්‍යාප්තියට අපි කියනවා හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය. අපි දැන් බලමු. හයිඩ්‍රජන් පරමාණු වල මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණවලදී වැඩි ශක්ති මට්ටම් වල සිට අඩු ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වීමේදී ශක්තිය විකිරණ වශයෙන් පිට වෙනවා. ඒ විකිරණ වල සංඛ්‍යාත අධ්‍යයනය කිරීම සඳහා ගන්නා උත්සාහයක් මේ තියෙන්නේ. මේ බලන්න. උත්තේජිත හයිඩ්‍රජන් පරමාණු මේ බල්බය තුල තියෙන්නේ අපි හයිඩ්‍රජන් වලට ශක්තිය සපයලා අණු පරමාණු වෙලා පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන වැඩි ශක්තිය අවස්ථාවටපත් වූ අවස්ථාව උත්තේජිත H පරමාණු. වැඩි ශක්තිය අවස්ථාවල ඇති ඉලෙක්ට්‍රෝන අඩු ශක්තිය අවස්ථාවන්ට පැමිණෙනවා ඉහළ ශක්ති මට්ටම් වල සිට නැවත පහළ ශක්ති මට්ටම් කරා පැමිණෙනවා විකිරණ ලෙස ශක්තිය විමෝචනය කරමින්. හයිඩ්‍රජන් වලට ශක්තිය දුන්නම K කවචයේ තිබූ ඉලෙක්ට්‍රෝනය ශක්තිය අවශෝෂණය කරගෙන වැඩි ශක්තිය අවස්ථාවටපත් වුණා. ඒ අවස්ථාව අස්ථායි. ඒ නිසා ඉලෙක්ට්‍රෝන නැවතත් වැඩි ශක්තිය අවස්ථාවක සිට අඩු ශක්තිය අවස්ථාවට පහළ ශක්ති මට්ටම් කරා සංක්‍රමණය වෙනවා විකිරණ විමෝචනය කරමින්. ඒ විකිරණ මේ ප්‍රිස්මය තුලින් යවනවා විකිරණ වල සංඛ්‍යාත හැදෑරීම සඳහා. සංඛ්‍යාත සොයාගැනීමේ අරමුණු ඇතිව ඒ විකිරණ සමූහය ප්‍රිස්මය තුලින් යවන පස්සේ බලන්න. රතු කොළ නිල්දම් යනාදී ආකාරයට නිරීක්ෂිත
ප්‍රිස්මය තුළින් යවලා නිරීක්ෂණය කළාම අපිට පේනවා රතු කොළ නිල්දම් රේඛා 4ක්. රතු කොළ නිල්දම් රේඛා 4ක් පෙන්눔 කරනවා. මේකේ අදහස මොකක්ද? හයිඩ්‍රජන් පරමාණු වලින් ශක්තිය විමෝචනය වෙනවා. රතු පැහැති වර්ණයේ සංඛ්‍යාතයට සමාන ශක්තිය. ඒ වගේම කොළ නිල්දම් වර්ණයන්ට සමාන කොළ වර්ණයට සමාන ශක්තිය ඇති විකිරණ, නිල් වර්ණයට සමාන ශක්තිය ඇති විකිරණ, දම් පැහැති වර්ණයේ ශක්තියට සමාන ශක්තිය ඇති විකිරණ මේ H පරමාණු තුලින් විමෝචනය වෙනවා. අන්නේ නිසා තමයි මේ ආකාරයට රේඛා 4ක් නිරීක්ෂණය වන්නේ. මේ සෑම රේඛාවකින්ම පෙන්눔 කරන්නේ විකිරණයක සංඛ්‍යාතයක්. සංඛ්‍යාතය කෙල්ලුවේ. නැත්නම් මේ සෑම රේඛාවකට අනුරූප විකිරණයේ තරංග ආයමයකුත් තියෙනවා. සෑම රේඛාවකට අනුරූප සංඛ්‍යාතයක් තියෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු වලින් විමෝචනය වෙනවා රතු පැහැති වර්ණයේ ශක්තියට සමාන ශක්තිය ඇති විකිරණ. ඒ H පරමාණු වල ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම අතර සංක්‍රමණය වීම නිසා රතු කොළ නිල්දම් වැනි වර්ණයන්ට අනුරූප ශක්ති විශේෂයන් මේ H පරමාණු වලින් විමෝචනය වෙනවා. එක H පරමාණුවකින් රතු පැහැති වර්ණය නම් ඊළඟ H පරමාණුවෙන් කොළ පාට, ඊළඟ එකෙන් නිල් පාට, ඊළඟ එකෙන් දම් පාට, මේ ආදී වශයෙන් H පරමාණු සාම්පලය අප්‍රමාණ H පරමාණු තියෙනවා. විවිධ H පරමාණු වලින් රතු පැහැති, කොළ, නිල් දම් විකිරණ විමෝචන වෙනවා. එක H පරමාණුවකින් විමෝචනය විය හැකි එක වර්ණයක් පමණයි. ඒකට හේතුව එක H පරමාණුවක තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් පමණයි. ඒ නිසා එක ඉලෙක්ට්‍රෝනයක් මේ ශක්ති මට්ටම් දෙකක් අතර සංක්‍රමණයේදී රතු පැහැති වර්ණයේ ශක්තියට අනුරූප ශක්ති ප්‍රමාණයක් විමෝචනය කරනවා. තවත් H පරමාණුවක මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී කොළ පැහැති වර්ණයේ ශක්තියට සමාන ශක්තිය විමෝචනය කරනවා. මේ ආකාරයට හයිඩ්‍රජන් වල පරමාණුක වර්ණාවලිය හෙවත් විමෝචන වර්ණාවලිය ලෙස මේ හඳුන්වන්නේ. විමෝචන කියන වචනය ආවේ ශක්තිය විමෝචනය වුණානේ. ඉහළ ශක්ති මට්ටම් වල සිට පහළ ශක්ති මට්ටම් කරා ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වීමේදී ශක්තිය විමෝචනය වෙනවානේ. අන්නේ නිසා ලැබෙන වර්ණාවලිය තමයි මේ. අන්නේ විමෝචිත විකිරණවල සංඛ්‍යාත ව්‍යාප්තිය තමයි මේ. විමෝචිත විකිරණයන්ගේ සංඛ්‍යාත ව්‍යාප්තියට කියනවා විමෝචන වර්ණාවලිය. විමෝචන වර්ණාවලිය. කාගේද? හයිඩ්‍රජන් වල. හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය. නැත්නම් හයිඩ්‍රජන් වල පරමාණුක වර්ණාවලිය. ඒ පරමාණු වලින් ලබා දෙන වර්ණාවලිය. එතකොට මේ වර්ණාවලිය කියන එකේ අදහස අපිට දැන් තේරෙනවා ඇති. වර්ණාවලිය කියන්නේ ඒ පරමාණු වලින් විකිරණ පිට වෙනවා. ඒ විකිරණ වල සංඛ්‍යාත ව්‍යාප්තිය හෙවත් තරංග ආයාම ව්‍යාප්තිය. මේ වර්ණාවලිය සන්තතික වර්ණාවලියද ළමයි. මේ රේඛාවෙන් පස්සේ මෙතන රේඛාවක් පෙන්වුම් කරනවා. මේකට එක සංඛ්‍යාතයක් තියෙන, මේකට තව සංඛ්‍යාතයක් තියෙන්නේ. අඛණ්ඩ සංඛ්‍යාත නෙමෙයි. එක සංඛ්‍යාතයකින් පස්සේ වෙනත් සංඛ්‍යාතයක්, තවත් සංඛ්‍යාතයක්, විවිධ සංඛ්‍යාත තියෙන්නේ. ඒ නිසා මේ සන්තතික වර්ණාවලියක් නෙමෙයි. එක්තරා පුළුල් පරාසයක් තුල අඛණ්ඩ සංඛ්‍යාත ව්‍යාප්තියක් නැහැ.
තැනින් තැන සංඛ්‍යාත තියෙන්නේ. මේ විකිරණයන්ට මෙය සන්තතික වර්ණාවලියක් නෙමෙයි. එහෙනම් මොන වර්ණාවලියක්ද? සන්තතික නෙවෙයි නම් අසන්තතික වර්ණාවලියක්. මෙය අසන්තතික වර්ණාවලියක්. හයිඩ්‍රජන් වල අසන්තතික වර්ණාවලියක්. දැන් ඔබට පැහැදිලි ඇති මේ වගේ වර්ණාවලියක් ලැබුණේ කොහොමද කියලා. නැවතත් සිතන්න. හයිඩ්‍රජන් වලට අපි ශක්තිය දෙනවා. අණු පරමාණු බවට පත් වෙනවා. ඊට පස්සේ පරමාණු එකේ කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනේ අපි සපයන නිශ්චිත ශක්ති ප්‍රමාණය අවශෝෂණය කරගෙන එක එක H පරමාණු වල ඒ ඉලෙක්ට්‍රෝනය අවශෝෂණය කරගන්න ශක්ති ප්‍රමාණය අනුව ඉහළ ශක්ති මට්ටම් කරා සංක්‍රමණය වෙනවා. ඉහළ ශක්ති මට්ටම් කරා සංක්‍රමණය වුණාන් පස්සේ ඒ අවස්ථාව අස්ථායි. ඒ නිසා ඉලෙක්ට්‍රෝනය නැවත H පරමාණුවේ වැඩි ශක්ති අවස්ථාවක ඉඳලා අඩු ශක්ති අවස්ථාවකට සංක්‍රමණය වෙනවා. ඒ වෙලාවේදී ශක්තිය විමෝචනය වෙනවා. ඒ විමෝචිත විකිරණ වල සංඛ්‍යාතය අධ්‍යයනය කිරීම සඳහා ප්‍රිස්මයක් තුළ යවුවන් පස්සේ මෙන්න නිරීක්ෂිත දේවල්. ඒ විමෝචිත විකිරණ වල මෙන්න සංඛ්‍යාත ව්‍යාප්තිය. අඛණ්ඩ සංඛ්‍යාත ව්‍යාප්තියක් නෙවෙයි. තැනින් තැන සංඛ්‍යාත තියෙන්නේ විකිරණ වල. රතු කොළ නිල්දම්. ඇහැට පේනවා මේ විකිරණ. පීවීඑසෙන් එකපාරට බලාගන්න බැරි නිසා තමයි ප්‍රිස්මයක් තුළින් යවලා මේ වර්ණාවලිය අධ්‍යයනය කරන්නේ. දෘශ්‍ය වර්ණාවලියක් දැන් ප්‍රිස්මය තුළින් අධ්‍යයනය කළාම පේනවා මෙන්න පිටවන විකිරණ. හරියට මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය පරාසය තුළ මේ විකිරණවල තරංගායම පිහිටන්නේ. ඔබ ඉගෙන ගත්තා විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ශක්තිය වැඩිම කිරණ ගැමා. ඊට වඩා අඩු ශක්ති කිරණ X. ඊට පාරජම්බුල. ඊට සුදු ආලෝකය. ඊට අදෝරක්ත කිරණ. ඊට ශුද්ධ තරංග. ඊට රේඩියෝ තරංග. මේ ආදී වශයෙන් විද්‍යුත් චුම්බක විකිරණ වල තරංග ආයාම අනුව හෝ සංඛ්‍යාත අනුව වර්ගීකරණය කළා. ඒකට කියනවා විද්‍යුත් චුම්බක වර්ණාවලිය. අන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය පරාසය කියලා කියන්නේ සුදු ආලෝකයට අනුරූප සංඛ්‍යාත ව්‍යාප්තිය හෙවත් තරංග ආයාම ව්‍යාප්තිය. අන්නේ දෘශ්‍ය පරාසය තුළ තමයි මේ වර්ණාවලිය පිහිටන්නේ. මේ වර්ණාවලියේ මේ රේඛාවල තරංග ආයාම පිහිටන්නේ නැනෝමීටර් 390 750 අතර. දෘශ්‍ය වර්ණාවලියක්, ඇහැට පේන වර්ණාවලියක්. මේක අසන්තතික වර්ණාවලියක් හයිඩ්‍රජන් වල. අපි ඒ ඉගෙන ගත්තේ හයිඩ්‍රජන් වල අසන්තතික වර්ණාවලියක් ලබා ගන්න ආකාරය. නැත්නම් හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලියක් ලබා ගන්න ආකාරය. මේ බලන්න. උත්තේජිත H පරමාණු වලින් විමෝචිත විකිරණ වල සංඛ්‍යාත සොයා ගැනීම සඳහා ඒවා ප්‍රිස්මයක් තුළින් යවුවන් පස්සේ මෙන්න මේ ආකාරයේ වර්ණාවලියක් ලැබිලා තියෙනවා. මේ නිරීක්ෂිත දේවල්. හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය කියලා හඳුන්වන්නේ. මෙම වර්ණාවලියේ සම්භවය නැත්නම් මේ වර්ණාවලිය ඇතිවන ආකාරය පැහැදිලි කිරීම සඳහා බෝවාදය උපයෝගී කරගන්න. අපි දැන් බලමු හයිඩ්‍රජන් වලින් ලැබෙනවා මේ ආකාරයේ විකිරණ. කොහොමද මේ ආකාරයේ විකිරණ ඇති වෙන්නේ? කුමන ක්‍රියාවලියක් නිසාද මේ විකිරණ මෙසේ H පරමාණු වලින් විමෝචනය වුනේ? මෙන්න මේ ගැන පැහැදිලි කිරීම කරමු බෝවාදය පදනම් කරගෙන. බලමු මේ අවස්ථාවට. හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය සම්බන්ධයෙන් වැදගත් වන කරුණු. මෙන්න හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය. රතු කොළ නිල්දම්. මේ පැත්තට සංඛ්‍යාත වැඩි වෙනවා. දැන් මේ විමෝචන වර්ණාවලිය පැහැදිලි කිරීම බෝවාදය උපයෝගී කරගෙන
අපි දැන් සාකච්ඡා කරමු කොහොමද මේ පැහැදිලි කිරීම කරන්නේ. විමෝචන වර්ණාවලිය ගත්තන් පස්සේ මේ විමෝචන වර්ණාවලියේ ප්‍රධාන රේඛා 4ක් තියෙනවා. ඒ ප්‍රධාන රේඛා 4න් සංඛ්‍යාතයේ අඩුම රේඛාව H alpha. මේ විදිහට H ලියලා කුඩාවට මෙතන alpha කියලා දානවා. සංඛ්‍යාතයේ අඩුම එක රතු එක H alpha. ඊළඟ එක H beta, H gamma, H delta මේ ආදී වශයෙන් සංඛ්‍යාතයේ අඩුම එක රතු එක H alpha. මේ තියෙන රතු එක මේක H alpha. මේක H beta. මේ විදිහට ප්‍රධාන රේඛා 4 H alpha, H beta, H gamma, H delta ලෙස නම් කරනවා. ඒක පැහැදිලිද? සංඛ්‍යාතයේ අඩුම එක තමයි H alpha, ඊගාට beta, gamma, delta. රතු කොළ නිල් දා. ප්‍රධාන රේඛා 4යි. මෙම වර්ණාවලිය හඳුන්වන්නේ බාම ශ්‍රේණිය ලෙස. මේ වර්ණාවලිය මේ රේඛා අපි හඳුන්වන්නේ බාම ශ්‍රේණිය කියලා. ඒ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය පරාසය තුළ පිහිටනවා. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය පරාසය තුළ පිහිටනවා කියලා කියන්නේ අපිට මේකේ පේනවා. ඇහැට නිරීක්ෂණය වෙනවා. ඒකයි දෘශ්‍ය පරාසය තුළ පිහිටන්නේ. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දක්වා ඇති වර්ණාවලියේ සෑම රේඛාවකින්ම පෙන්වුම් කරන්නේ මේ වර්ණාවලියේ සෑම රේඛාවකින්ම මේ හැම රේඛාවකින්ම රතු කොළ නිල් දම් ඒ සෑම රේඛාවකින්ම විකිරණයේ සංඛ්‍යාතය හෝ තරංගායම පිටවන විකිරණයේ එක්ක සංඛ්‍යාතය නැත්නම් තරංගායමය පෙන්වුම් කරනවා. අපි මේ වර්ණාවලියේ මේ වර්ණාවලියේ H alpha, H beta, H gamma, H delta යන රේඛා 4ට අනුරූප සංඛ්‍යාත 4ක් තියෙනවා. ඒවා ලකුණු කළා නැහැ මේ රූප සටහනේ. ඒ නිසා තමයි කියන්නේ මේ සෑම රේඛාවකින්ම විකිරණයේ සංඛ්‍යාතයක් හෝ තරංග ආයාමයක් නිරූපණය වෙනවා. බලන්න නැවත හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු කරුණු. බාම ශ්‍රේණියේ ප්‍රධාන රේඛා 4ක් තියෙනවා. මේකට කියනවා බාම ශ්‍රේණිය. බාම ශ්‍රේණියේ ප්‍රධාන රේඛා 4යි. ඒවා මොනවද? H alpha, H beta, H gamma, H delta. වර්ණ කියන්න H alpha රතු, H beta කොළ, H gamma නිල්, H delta දම්. සෑම රේඛාවකින්ම විකිරණයේ සංඛ්‍යාතයක් හෝ තරංග ආයමයක් පෙන්වුම් කරනවා. මේ බාම ශ්‍රේණිය එය පිහිටන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අදොරක්ත හෝ පාරජම්බුල පෙදෙස තුළ නෙමෙයි. මේ පිහිටන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය පරාසය තුළ. දෘශ්‍ය පරාසය තුළ ඇයට පේනවා නිරීක්ෂිත වර්ණාවලිය බාම ශ්‍රේණිය. දැන් බලමු මේකේ සඳහන් කරලා තියෙන වර්ණාවලියේ සංඛ්‍යාතය වැඩි වන විට රේඛා පරතරය ශීඝ්‍රයෙන් අඩු වේ. අන්න ඒ විශේෂිත දෙයක්. මේ පැත්තට සංඛ්‍යාතය වැඩි වෙනවා. රේඛා පරතරය මේ එන්නෙන් අඩු වෙනවා. මේ බලන්න. සංඛ්‍යාතය වැඩි වෙනවා මේ පැත්තට. සංඛ්‍යාතය වැඩි වෙන විට රේඛා පරතරය මේ පළමු රේඛා දෙක අතර පරතරය දෙවන හා තුන්වන රේඛා අතර පරතරය
බලන්න පළමු රේඛා දෙක අතර පරතරයට වඩා මේ රේඛා දෙක අතර පරතර අඩුයි ඊළඟට තවත් අඩුයි. ඒ කියන්නේ සංඛ්‍යාත වැඩි වෙන විට රේඛා පරතරය මේ සංඛ්‍යාත මේ පැත්තට වැඩි වෙන්නේ. සංඛ්‍යාත වැඩි වෙන විට රේඛා අතර පරතරය ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ඒකත් මේකේ විශේෂිත ලක්ෂණයක් මේ වර්ණාවලියේ. වර්ණාවලියේ සංඛ්‍යාතය වැඩි වෙන විට රේඛා පරතරය පිටවන විකිරණයන්ගේ සංඛ්‍යාත වෙනස් වීම පරතරය කියන්නේ ඒක සංඛ්‍යාත වෙනස් වීම එන්න අඩු වෙනවා. පළවෙනි එකට වඩා මේකේ සංඛ්‍යාතය ගොඩක් වැඩි. ඊට වඩා මේකේ සංඛ්‍යාතය ටිකයි වැඩි. ඊටත් වඩා ඊළඟ එකේ සංඛ්‍යාතය පොඩ්ඩයි වැඩි. ඒකයි පරතරය අඩු වෙනවයි කියලා කියන්නේ. එහෙමනම් ඔබ මේ ඉගෙන ගත්තේ හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලියේ එක රේඛා ශ්‍රේණියක් ඇසට දෘශ්‍ය රේඛා ශ්‍රේණියක් බාම ශ්‍රේණිය ප්‍රධාන රේඛා හතරයි රතු කොළ නිල්දම් H12 HB H gamma H delta ප්‍රධාන රේඛා හතර සංකේත ඒ රේඛාවල සංඛ්‍යාත වැඩි වන විට රේඛා පරතරය ශීඝ්‍රයෙන් අඩු වෙනවා. අය බලමු අපි ඊළඟ අවස්ථාව. ශක්ති මට්ටම් රූප සටහන ආධාරයෙන් හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය පැහැදිලි කිරීම. දැන් අපි මේ විමෝචන වර්ණාවලිය ඇති වෙච්ච ආකාරය පැහැදිලි කරන්න උත්සාහ දරන්නේ. බෝ වාදය අනුව හයිඩ්‍රජන් පරමාණුවේ මේ ප්‍රධාන ශක්ති මට්ටම් n සමාන 1 2 3 4 යන ආදී වශයෙන් නෂ්ටි ඈතට යන්න ශක්ති මට්ටම් පරතරයේ ශීඝ්‍රයෙන් අඩු වෙලා එන්න අභිසාරී වෙනවා. බෝගේ සංකල්පන හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ එක ඉලෙක්ට්‍රෝනය. ඒ ඉලෙක්ට්‍රෝනයට ශක්තිය දුන්නම වැඩි ශක්තිය අවස්ථාවට පත් වෙලා තියෙන්නේ මේ වගේ. මේ තමයි හයිඩ්‍රජන් පරමාණුවේ වැඩි ශක්තිය අවස්ථාවක ඇති ඉලෙක්ට්‍රෝනයක්. වැඩි ශක්තිය අවස්ථාවක තියෙන ඉලෙක්ට්‍රෝනයක් මේ වැඩි ශක්තිය අවස්ථාවේ සිට අඩු ශක්තිය අවස්ථාවට පත් වෙනවා. අපි දැන් පැහැදිලි කරන්න හදන්නේ බාම ශ්‍රේණිය ඇති වෙච්ච ආකාරය. බලන්න මෙන්න මේ අවස්ථාව n සමාන 3 ඇති ඉලෙක්ට්‍රෝනයක් n සමාන 2ට සංක්‍රමණය වීමේදී ශක්තිය විභජනය වෙනවා. අන්නේ ශක්තිය තමයි රතු පැහැති වර්ණය කියලා මේ කියන්නේ H alpha. මේ බාම ශ්‍රේණිය H alpha ඇති වෙන්නේ මේක. මේ H alpha රතු ඊළඟට H beta රේඛාව ඇති වෙන්නේ n සමාන 4 තියෙන ඉලෙක්ට්‍රෝනයක් n සමාන 2ට සංක්‍රමණය වීමේදී පිට වෙනවා නිශ්චිත ශක්ති ප්‍රමාණයක්. ඒ ශක්ති ප්‍රමාණයට අනුරූප සංඛ්‍යාතය තමයි H beta. H beta මේ ආකාරයට බාම ශ්‍රේණිය ඇතිවන්නේ හයිඩ්‍රජන් පරමාණු වල වැඩි ශක්ති මට්ටම් වලට ගියපු ඉලෙක්ට්‍රෝන n සමාන 2 ශක්ති මට්ටමට n සමාන 2 ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වීමේදී තමයි මේ රතු කොළ නිල් දම් ඒ අවස්ථා 4 ඇතිවන්නේ. බාම ශ්‍රේණිය ඇතිවන ආකාරය පැහැදිලි කරන්නේ මේ විදිහට මෙන්න මේ ආකාරයට n සමානයි 1 n සමානයි 2
n සමානයි 3 n සමානයි 4 n සමානයි 5 n සමානයි 6 දැන් බලන්න හයිඩ්‍රජන් පරමාණුවේ වැඩි ශක්තිය අවස්ථාවක සිට ඉලෙක්ට්‍රෝන n සමානයි 3 සිට 2ට සංක්‍රමණය වීමෙන් H alpha එනවා. බාමා ශ්‍රේණිය. 4 ඉඳලා 2ට සංක්‍රමණය වුණාම ඊට වඩා ශක්තිය වැඩි H beta. 5 සිට n සමාන 2ට සංක්‍රමණය H gamma. 6 සිට n සමාන 2 H delta. මේ බාමා ශ්‍රේණිය නැත්නම් දෘශ්‍ය වර්ණාවලිය රතු කළ නිල්දම් රේඛා 4 ඇතිවන ආකාරය පැහැදිලි කළේ බාම. ඒ නිසා බාම ශ්‍රේණිය කියලා මේ ශ්‍රේණිය හඳුන්වනවා. බාම නම් විද්‍යාඥයෙක් විසින් මේක පැහැදිලි කළා. ඒ නිසා මේක බාම ශ්‍රේණිය ලෙස හඳුන්වනවා. බාම ශ්‍රේණිය. එතකොට H alpha, H beta, H gamma, H delta. දෘශ්‍ය වර්ණාවලිය නැත්නම් බාමා ශ්‍රේණිය ඇතිවන්නේ සැකබුණු H පරමාණු වල ඇති ඉලෙක්ට්‍රෝන n සමාන 2ට සංක්‍රමණය වීමේ ප්‍රතිඵලයක් හැටියට. n සමාන 2ට මේ තියෙන n සමාන 2 ශක්තිමට්ටම. එක හයිඩ්‍රජන් පරමාණුවක තියෙන එක ඉලෙක්ට්‍රෝනය. මේ එක හයිඩ්‍රජන් පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝනයක් n සමාන 3 සිට 2ට සංක්‍රමණය වුණාම ශක්තිය පිටවන විකිරණ වශයෙන්. අන්නේ නිසා ලැබෙන රේඛාව තමයි රතු වර්ණය. H alpha රතු. තවත් හයිඩ්‍රජන් පරමාණුවක n සමාන 4 සිට n සමාන 2ට ඉලෙක්ට්‍රෝනයක් සංක්‍රමණය වෙනවා. එවිට පිටවන විකිරණයේ ශක්තිය මීට වඩා වැඩි, ශක්ති වෙනස වැඩි. වැඩි ශක්තිය වැඩි වෙන විට ඔබ දන්නවා E සමානයි H nu H නියතය ශක්තිය වැඩි වෙනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. මේ නිසා මේ ඉලෙක්ට්‍රෝනයට වඩා මේ ඉලෙක්ට්‍රෝනය මෙතෙන්ට සංක්‍රමණය වීමේදී පිටවන විකිරණයේ සංඛ්‍යාතය වැඩි. තවත් හයිඩ්‍රජන් පරමාණුවක n සමානයි 5 සිට n සමාන 2ට ඉලෙක්ට්‍රෝනයක් සංක්‍රමණය වෙනවා. ඒ වෙලාවේදී පිටවන විකිරණයේ ශක්තිය මීටත් වඩා වැඩි ශක්තියක්. ඒ නිසා සංඛ්‍යාතය තවත් වැඩි. ඊළඟ අවස්ථාව n සමාන 6 සිට මෙතන සිට සංක්‍රමණය වෙනවා n සමාන 2ට. ඒ නිසා පිටවන විකිරණයේ ශක්තිය තවත් වැඩි. අන්නේ පිටවන විකිරණයේ ශක්තිය හරියට දම් පැහැති වර්ණයේ ශක්තියට සමානයි. ඒ නිසා නිරීක්ෂණය වෙන දම් පැහැති රේඛාවක්. මෙන්න මේ විදියට ඔබගෙන් ඇහුවොත් බාම ශ්‍රේණිය කොහොමද ඇති වෙන්නේ කියලා. දැන් මේ ළමයින්ට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන බාම ශ්‍රේණිය ඇති වෙන්නේ ඉහළ ශක්ති මට්ටම් වලට ගියපු ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් පරමාණුවේ වැඩි ශක්ති අවස්ථාවන්ට පත් වූ ඉලෙක්ට්‍රෝන නැවත n සමාන 2ට සංක්‍රමණයේදී පිටවන විකිරණ හේතු කොටගෙන. ඔබගෙන් ඇහුවොත් H alpha රේඛාව ඇති වෙන්නේ කොහොමද කියලා සෑම කෙනෙකුටම කියන්න පුළුවන් වෙන්න ඕනේ H alpha සෑදුණු ආකාරය. කියන්න බලන්න. H alpha එන්නේ n සමාන 3 සිට n සමාන 2ට සංක්‍රමණය වීම නිසා. මේ බලන්න H alpha, H beta, H gamma, H delta. n සමානයි
H alpha රේඛාව H alpha රේඛාව ඇතිවන්නේ n සමාන 3 සිට n සමාන 2ට. ඒ ප්‍රධාන රේඛා හතර ඇතිවන ආකාරය. ඒ ප්‍රධාන රේඛා හතරට ගැලපෙන ඉලෙක්ට්‍රෝන සංක්‍රාමන ඔබට කියන්න පුළුවන්කම තියෙන්න ඕන. විශේෂයෙන්ම බාම ශ්‍රේණිය. බාම ශ්‍රේණියේ පළමු රේඛාව අඩුම ශක්තිය විවෝචනය බෙතෙල්ලා වෙතට ශක්තිය අඩුම 3 සිට 2. H beta n සමාන 4 සිට n සමාන 2ට 4 සිට n සමාන 2ට ඊළඟ එක n සමාන 5 සිට n සමාන 2ට ඊළඟ එක n සමාන 6 සිට n සමාන 2ට මේ ආකාරයට ඉහළ ශක්ති මට්ටම් වල සිට n සමානයි 2 කරා මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙනවා. H alpha මේ n සමාන 3 සිට 2. H beta n සමානයි 4 සිට 2. H gamma n සමාන 5 සිට 2. H delta n සමාන 6 සිට 2. මේ n සමාන 5. මේ n සමාන 6. මේ අනුව ප්‍රධාන රේඛා හතර ඇතිවන ආකාරය ඔබට දැන් පැහැදිලි වෙන්න ඕන. කුමන ශක්ති මට්ටම් අතර ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේ ප්‍රතිඵලයක්ද යන්න කියන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ රේඛාවල වර්ණ දැන සිටිය යුතුයි. වර්ණය කියන්න පුළුවන්කම තියෙන්න ඕන. H alpha 3 සිට 2. H beta 4 සිට 2. 5 සිට 2. 6 සිට 2 යනාදී වශයෙන් ප්‍රධාන රේඛා හතර ඇතිවන ආකාරය පැහැදිලි කළේ. හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලියේ බාම ශ්‍රේණිය H alpha රතු කොළ නිල් දම් මේ රේඛා ශ්‍රේණිය මෙන්න වර්ණාවලිය රතු කොළ නිල් දම් බාම ශ්‍රේණිය ඇතිවන ආකාරය පැහැදිලි කළේ මේ ශක්ති මට්ටම් අතර ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේ ප්‍රතිඵලයක් හැටියට. ඒ බාම ශ්‍රේණිය. බාම ශ්‍රේණියේ H alpha 3 සිට 2, H beta 4 සිට 2, H gamma 5 සිට 2, H delta 6 සිට 2. මේ තමයි ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ. ඒව ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ වලදී පිටවෙච්ච විකිරණ වල සංඛ්‍යාත මේ තියෙන්නේ. මේ වර්ණාවලිය මේ සංඛ්‍යාතය වැඩි වෙනවා. මේ H alpha රේඛාවේ සංඛ්‍යාතය මේ බීටා ගැමා ඩෙල්ටා රේඛාවල සංඛ්‍යාතය මේ පැත්තට එන්න වැඩි වෙනවා වම් පැත්තට. දැන් බලන්න අපි සාකච්ඡා කළේ මේ බාම ශ්‍රේණිය ගැන. ඉහළ ශක්ති මට්ටම් වල ඇති ඉලෙක්ට්‍රෝන n සමාන 2 ප්‍රධාන ශක්ති මට්ටම කරා සංක්‍රමණය වීමේදී විකිරණ විමෝචනය වෙනවා. මේ විකිරණයට වඩා මේ විකිරණයේ ශක්තිය වැඩි. ශක්තිය වැඩිනේ වැඩි ශක්ති පරතරයක් නේ තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝනය මෙතනලා මෙතෙන්ට එනකොට පිටවන ශක්තියට වඩා මේ ඉලෙක්ට්‍රෝනය මෙතනලා මෙතෙන්ට එනකොට පිටවන ශක්තිය වැඩි. තර ශක්තිය එන්න වැඩි වෙනවා. පිටවන විකිරණ වලත් සංඛ්‍යාත එන්න වැඩි වෙනවා. ඒ තමයි H alpha, H beta, H gamma, H delta වන හයිඩ්‍රජන් වල බාම ශ්‍රේණියේ ප්‍රධාන රේඛා හතර ඇතිවන ආකාරය පැහැදිලි කළේ. මේ ආකාරයටම n සමාන 1 ප්‍රධාන ශක්ති මට්ටම කරා ඉහළ ශක්ති මට්ටම් වල සිට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වීමෙන් ශක්තිය විමෝචනය වෙනවා. මෙතෙන් සිට ඉලෙක්ට්‍රෝන
මේ ශක්ති මට්ටම කරා සංක්‍රමණය වීමේදී ශක්තිය විමෝචනය වෙනවා. ඒ නිසා පිටවන විකිරණවල සංඛ්‍යාත ව්‍යාප්තිය මේ ඒක හඳුන්වනවා ලයිමාන් ශ්‍රේණිය හැටියට. මේ ලයිමාන් ශ්‍රේණිය ලයිමාන් n සමාන 1ට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී පිටවන විකිරණවල සංඛ්‍යාත ව්‍යාප්තියට කියන ලයිමාන් ශ්‍රේණිය. n සමාන 2ට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වීමේදී පිටවන විකිරණවල සංඛ්‍යාත ව්‍යාප්තියට කියන බාමා ශ්‍රේණිය. මේ ආකාරයට හයිඩ්‍රජන් පරමාණුවේ ශක්ති මට්ටම් රූප සටහනක් උපයෝගී කරගෙන අපිට මේ වර්ණාවලිය ඇතිවන ආකාරය පැහැදිලි කරන්න පුළුවන්. n සමාන 1ට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී පිටවන විකිරණයන්ගේ සංඛ්‍යාත ව්‍යාප්තිය ලයිමාන් ශ්‍රේණිය. n සමාන 2ට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී පිටවන විකිරණයන්ගේ සංඛ්‍යාත ව්‍යාප්තිය බාමා ශ්‍රේණිය. මේ ආදී වශයෙන් n සමාන 3ට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී පිටවන විකිරණයන්ගේ සංඛ්‍යාත ව්‍යාප්තිය පාෂන් ශ්‍රේණිය. n සමාන 4 n සමාන 5 ආදී ප්‍රධාන ශක්ති මට්ටම් කරා ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී පිටවන විකිරණයන්ගේ සංඛ්‍යාත ව්‍යාප්තිය බ්‍රැකට් හා ෆන්ඩ් රේඛා ශ්‍රේණි ලෙස පැහැදිලි කළ හැකි. දැන් ළමයි හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය ගැන ඔබ යමක් දන්නවා. හයිඩ්‍රජන් පරමාණු වැඩි ශක්තිය අවස්ථාවට පත් වුණාට පස්සේ ඒ අවස්ථාවේ ඒ නිසා ඉහළ ශක්ති මට්ටම් වල සිට ඉලෙක්ට්‍රෝන n සමාන 1ට සංක්‍රමණය වීමේදී ශක්තිය විමෝචනය වෙනවා. ඒ නිසා ලැබෙන විකිරණවල සංඛ්‍යාත ව්‍යාප්තිය ලයිමාන්. ඉහළ ශක්ති මට්ටම් වල සිට n සමාන 2ට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී ශක්තිය විමෝචනය වෙනවා. සමාන 4 සහ n සමාන 3 සිට ඉලෙක්ට්‍රෝන 15ට සංක්‍රමණය වීමේදී මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක 15ට සංක්‍රමණයේදී විමෝචිත ශක්තිය තමයි එකක මේ ශක්තිය අනිත් එක මේ ශක්ති වෙනස. එතකොට මේ ශක්ති වෙනසට සමාන ශක්තියක් විමෝචනය වෙනවා. මෙතනලා මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනය පැමිණීමේදී මෙතන ඉඳලා මෙතෙන්ට මේ ශක්ති පරතරයට සමාන ශක්ති ප්‍රමාණයක් විමෝචනය වෙනවා. මේ අනුව මේ ඉලෙක්ට්‍රෝන දෙක 15ට සංක්‍රමණය වීමේදී විමෝචිත විකිරණ දෙකේ ශක්ති වෙනස කියන්නේ මෙන්න මේ ශක්ති වෙනස. මේ දෙක. මෙතන තියෙනවා. මේ වෙනස. ඒ වෙනසයි මෙතන වෙනසයි එක හා සමානයි. බලන්න මේ ශක්ති මට්ටම්. මේ ඉලෙක්ට්‍රෝනය මෙතනලා මෙතනට සංක්‍රමණයේදී හා මේ ඉලෙක්ට්‍රෝනය මෙතනලා මෙතනට සංක්‍රමණයේදී පිටවන විකිරණ දෙකේ ශක්ති වෙනසයි මේ ශක්ති වෙනස එක හා සමානයි. මේ පිටවන විකිරණ දෙකේ ශක්ති වෙනස කියලා කියන්නේ H alpha H beta මේ තියෙන මේ අවස්ථාව. ඒ ශක්ති වෙනසට ගැලපෙන සංඛ්‍යාත වෙනස මේ දාලා තියෙන x කියලා. බලන්න ඒකමයි මෙතනක් තියෙන්නේ. ඒ ශක්ති වෙනසමයි මෙතනක් තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන දෙක 15ට සංක්‍රමණයේදී පිටවන විකිරණ දෙකේ ශක්ති වෙනස තමයි මේ වෙනසයි මේ වෙනස එක සමානයි. මේ ලයිමාන් ශ්‍රේණියේ මේ පළමු රේඛාව. මේ දෙවන හා තුන්වන රේඛා මේ තියෙන. ඒ දෙවන හා තුන්වන රේඛා අතර පරතරයයි. මේ පළවන හා දෙවන රේඛා අතර පරතරය එක හා සමානයි. සංඛ්‍යාත පරතරය ශක්ති පරතරයට අනුලෝමව සමානුපාතිකයි. E සමානයි h nu. E සමානයි h nu. ඒ නිසා කිසියම් විකිරණ දෙකක ශක්ති වෙනස සමානුපාතිකයි සංඛ්‍යාත වෙනස. ශක්ති වෙනස සමානුපාතිකයි සංඛ්‍යාත වෙනස. මේ රේඛා වර්ණාවලියේ බාම ශ්‍රේණියේ පළමු රේඛා දෙක අතර ශක්ති වෙනසයි. ලයිමාන් ශ්‍රේණියේ දෙක තුන රේඛා දෙක අතර ශක්ති වෙනස එක හා සමානයි. ඔබට පේනවා මම මේ පාට කරලා තියෙන මේ අවස්ථා දෙක. මේ ශක්ති වෙනසයි මේ ශක්ති වෙනස එක හා සමානයි. ශක්ති වෙනස එක හා සමානයි කියන්නේ සංඛ්‍යාත වෙනසත් එක හා සමානයි. මේ බාම ශ්‍රේණියේ පළමු රේඛා දෙක අතර මෙන්න සංඛ්‍යාත වෙනස. මේ x කියලා දාලා තියෙන්නේ. අන්නේ x
සංඛ්‍යාත වෙනස හරියටම සමානයි මේ ලයිමාන් ශ්‍රේණියේ දෙවෙනි හා තුන්වෙනි ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ මේ පළවෙනි එක දෙවෙනි හා තුන්වෙනි ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ දෙක අතර ඇතිවන ශක්ති වෙනසට සමානයි. ඒ ශක්ති වෙනසයි මේ ශක්ති වෙනසයි එක හා සමානයි කියන්නේ බාම ශ්‍රේණියේ පළමු රේඛාවයි දෙවෙනි රේඛාව අතර සංඛ්‍යාත පරතරය ලයිමාන් ශ්‍රේණියේ දෙවන හා තුන්වන රේඛා අතර සංඛ්‍යාත පරතර වලට සමානයි. මේ පරතරය සමානයි. ඒකයි මේ x වලින් පෙන්වුම් කරලා තියෙන්නේ. ඊළඟට බලන්න මේ අවස්ථාව. බාම ශ්‍රේණියේ දෙවෙනි හා තුන්වෙනි රේඛා. බාම ශ්‍රේණියේ දෙවන හා තුන්වන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ අතර මේ ශක්ති වෙනස මෙන්න මේ වෙනසට සමානයි. n සමානයි 4යි 5යි අතර වෙනස ශක්ති වෙනස මේ 4යි 5යි ශක්ති වෙනස. ඒ ශක්ති වෙනස සමානයි හරියටම ලයිමාන් ශ්‍රේණියේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය සහ මේ ඉලෙක්ට්‍රෝනය අතර පහළට සංක්‍රමණය වීමේදී පිටවන විකිරණ දෙකේ ශක්ති වෙනස මේ වෙනසයි මේ වෙනස එකමයි. ඒ වගේම ඒ වෙනසට සමානතාව වෙනසක් මේ පැත්තට ගන්න පුළුවන්. පාෂන් ශ්‍රේණියේ පළමු රේඛාවයි දෙවෙනි රේඛාවයි. මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය පහළට සංක්‍රමණය වීමේදී පිටවන විකිරණ දෙකේ ශක්ති වෙනස ලයිමාන් ශ්‍රේණියේ 3-4 රේඛා මේ රේඛා දෙක 3-4 බාම ශ්‍රේණියේ 2-3 රේඛා පාෂන් ශ්‍රේණියේ 1-2 පාෂන් වල 1-2 අතර ශක්ති වෙනස බාම වල 2-3 අතර ශක්ති වෙනස ලයිමාන් වල 3-4 අතර ශක්ති වෙනසට සමානයි. මේ නිසා මේ ශක්ති වෙනස්කම් එක හා සමාන නම් මේවයි සංඛ්‍යාත වෙනස් වීම සංඛ්‍යාත පරතරද එක හා සමාන විය යුතුයි. මේ නිසා ලයිමාන් ශ්‍රේණියේ 3-4 මේ තියෙන්නේ ලයිමාන් ශ්‍රේණියේ 3-4 පරතරය y 3-4 1-2-3-4 ගැමා සහ ඩෙල්ටා මේ රේඛා අතර පරතර y ලයිමාන් ශ්‍රේණියේ 3-4 පරතරය බාම ශ්‍රේණියේ 2-3 පරතරය 2-3 පරතරය y එක සමානයි පාෂන් ශ්‍රේණියේ 1-2 පරතරය. දැන් ඔබට පැහැදිලි ඇති මේ එක් රේඛා ශ්‍රේණිවල රේඛා පරතර සමාන වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී සිදුවන ශක්ති පරතර ශක්ති වෙනස් වීම එක හා සමාන නිසා. දැන් නැවතත් බලන්න. බාම ශ්‍රේණියේ 1-2 බාම ශ්‍රේණියේ 1-2 ශක්ති පරතරය පළවන සහ දෙවන ඉලෙක්ට්‍රෝන පහළට පැනීමේදී ඇතිවන ශක්ති පරතරය සමානයි. ලයිමාන් ශ්‍රේණියේ දෙවන හා තුන්වන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණවලදී ඇතිවන ශක්ති පරතර. මේ නිසා බාම ශ්‍රේණියේ පළමු රේඛා දෙක අතර පරතරයයි ලයිමාන් ශ්‍රේණියේ 2-3 පරතරය එක හා සමාන විය යුතුයි. පළවෙනි එක. දෙවෙනි කරුණ ලයිමාන් ශ්‍රේණියේ 3-4 රේඛා බාම ශ්‍රේණියේ 2-3 රේඛා පාෂන් ශ්‍රේණියේ 1-2 රේඛා පරතර ශක්ති පරතර සමානයි. ඒ නිසා සංඛ්‍යාත පරතර සමාන වෙනවා. පාෂන් වල 1-2 බාම වල 2-3 ලයිමාන් වල 3-4 මේ අනුව රේඛා වර්ණාවලියේ නැත්නම් විමෝචන වර්ණාවලියේ එක් රේඛා ශ්‍රේණි සලකන විට ඒ රේඛා ශ්‍රේණි වල රේඛා අතර පරතර සමාන වීම අවස්ථා දැකිය හැකි. මෙය චක්‍රයක් ලෙස මතක තබා ගැනීම වැදගත් වේවි. මෙන්න මේ විදිහට චක්‍රයක් ලෙස කියලා කියන්නේ මෙන්න මේ ආකාරයට
ලයිමාන් බාම පාෂන් රේඛා පරතර සමාන වන අවස්ථා බාමවල 1 2 රේඛා පරතර ලයිමාන් වල 2 3 පාෂන් වල 1 2 බාම වල 2 3 මේක 3 4 ඔන්න රේඛා පරතර සමාන වන අවස්ථා බාම වල 1 2 රේඛා පරතරය ලයිමාන් වල 2 3 පරතරයට සමානයි. ඒ වගේම පාෂන් වල 1 2 බාම වල 2 3 මේක 3 4 1 2 2 3 3 4 හැබැයි බාම වල පටන් ගන්න 1 2 න් මේක ලයිමාන් වල 2 3 නමුත් කිසිම අවස්ථාවක මේ විමෝචන වර්ණාවලියේ කිසිදු අවස්ථාවක ලයිමාන් ශ්‍රේණියේ මේ රේඛා දෙක අතර පරතරය කිසිදු රේඛා දෙකක් අතර පරතරයට සමාන වෙන්නේ නැහැ. මේ නිසා මේ වර්ණාවලිය පිළිබඳව ඔබ දැනගත යුතු එක කරුණක් තමයි රේඛා පරතර ගත්තොත් රේඛා ශ්‍රේණි පහෙන්ම පළවන සහ දෙවන රේඛා දෙක අතර පරතරය වැඩිම රේඛා ශ්‍රේණිය තමයි ලයිමාන්. මේ පරතරය කොහෙවත් නැහැ. ඒකට හේතුව 1 2 මේ පළවෙනි ඉලෙක්ට්‍රෝනය දෙවෙනි ඉලෙක්ට්‍රෝනය අතර මේ ශක්ති පරතරය තමයි වැඩිම ශක්ති පරතරය. වෙන කොහෙවත් ඒ වගේ ශක්ති පරතරයක් නැති නිසා. 1 2 මේ පරතරය ලයිමාන් ශ්‍රේණිය රේඛා ශ්‍රේණි පහෙන්ම පළමු සහ දෙවන රේඛා අතර පරතරය වැඩිම රේඛා ශ්‍රේණිය පවතින්නේ ලයිමාන් ශ්‍රේණියේ. ඒ පළවෙනි කරුණ. දෙවෙනි කරුණ තමයි රේඛා පරතර ලයිමාන් වල 2 3 පරතරය බාම වල 1 2 ලයිමාන් වල 3 4 පරතරය බාම වල 2 3 පාෂන් වල 1 2 මෙන්න මේවා මතක තබා ගත යුතුයි. බලමු රේඛා පරතර සමාන වන අවස්ථා මේ තියෙන්නේ ලයිමාන් බාම පාෂන් බාම වල මතකද 1 2 පරතර සමානයි ලයිමාන් වල 2 3 පාෂන් වල 1 2 2 3 3 4 මේ 1 2 මෙතෙන්ට ගන්නවා 2 3 මෙතෙන්ට ගන්නවා. ඒ විදිහට මේක මතක තබා ගන්න ලේසියි ඔබට. පාෂන් 1 2 2 3 3 4 මේක 1 2 2 3 මේ රේඛා පරතර අවස්ථාව ඔබ මතක තබා ගත යුතුයි. මේ අනුව හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලියේ ප්‍රධාන රේඛා ශ්‍රේණි 5යි. ඒ රේඛා ශ්‍රේණි 5න් ලයිමාන් බාම පාෂන් බ්‍රැකට් ෆන් ප්‍රධාන රේඛා ශ්‍රේණි. ඔබට දැන් පේනවා ඇති සංඛ්‍යාත මේ පැත්තට වැඩි වෙනවා. ලයිමාන් වල 2 3 බාම වල 1 2 ලයිමාන් වල 3 4 බාම වල 2 3 පාෂන් වල 1 2 රේඛා පරතර නැත්නම් සංඛ්‍යාත පරතර ශක්ති පරතර සමානුපාතිකනේ සංඛ්‍යාත පරතර E සමාන h nu ප්ලාන්ක් සමීකරණය අනුව ශක්ති පරතර සමාන නම් සංඛ්‍යාත පරතරත් සමානයි. ඒකයි මේ පෙන්වුම් කරලා තියෙන්නේ. දැන් අපි බලමු ඊළඟ අවස්ථාව. බාම ශ්‍රේණිය. අපි බාම ශ්‍රේණිය ගැන දැන් හොඳ අවබෝධයක් ඔබට ඇති. හයිඩ්‍රජන් පරමාණු වල සැකබුණු H පරමාණු වල ශක්තිය වැඩි H පරමාණු වල උත්තේජිත H පරමාණු වල ඉහළ ශක්ති අවස්ථාවල ඇති ඉලෙක්ට්‍රෝන N සමාන 2 ප්‍රධාන ශක්ති මට්ටම කරා සංක්‍රමණය වීමේදී පහළට ගමන් කිරීමේදී ශක්ති විමෝචනය වෙනවා විකිරණ වශයෙන්. අන්නේ විකිරණ වල සංඛ්‍යාත ව්‍යාප්තිය තමයි බාම ශ්‍රේණිය කියලා කියන්නේ. උත්තේජිත H පරමාණු වල සියලු ඉලෙක්ට්‍රෝන N සමාන 2ට සංක්‍රමණය වීමෙන් නැතවත් සියලු ඉලෙක්ට්‍රෝන වල විමෝචන
n සමානයි දෙකෙහිදී අවසන් වීමෙන් පිටවන විකිරණයන්ගේ සංඛ්‍යාත නිරූපණය කර දැක්වීම තමයි බාම ශ්‍රේණිය කියලා කියන්නේ. සියලු ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ n සමාන දෙකේදී අවසන් විය යුතුයි. ඉහළ ශක්ති මට්ටම් වල සිට n සමාන දෙක ශක්ති මට්ටම කරා ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී ශක්තිය විමෝචනය වෙනවා. සියලු ඉලෙක්ට්‍රෝන වල විමෝචන n සමාන දෙකේදී අවසන් විය යුතුයි. n සමාන දෙකේදී සියලු ඉලෙක්ට්‍රෝන වල විමෝචන අවසන් වූ පසු එහිදී විමෝචන වන විකිරණ වල සංඛ්‍යාත ව්‍යාප්තිය තමයි බාම ශ්‍රේණිය කියලා කියන්නේ. බාම ශ්‍රේණියේ ප්‍රධාන රේඛා හතරයි. H alpha, H beta, H gamma, H delta. රතු, කොළ, නිල් දම්. ඇසට දෘශ්‍ය වර්ණාවලියක්, රේඛා වර්ණාවලියක්, නැත්නම් විමෝචන වර්ණාවලියක්, නැත්නම් අසන්තතික වර්ණාවලියක්. H alpha රේඛාව ඇතිවන්නේ n සමාන 3 සිට n සමාන 2ට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වීමෙන්. එහිදී පිටවන විකිරණයේ ශක්තිය නැති n සමාන 3 සිට n සමාන 2ට සංක්‍රමණය වීමේදී n සමාන 3 n සමාන 2 අතර ඇති ශක්ති වෙනසට සමාන ශක්ති ප්‍රමාණයක් තමයි විමෝචනය වන්නේ. මෙතේ n සමාන 3 සිට n සමාන 2ට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වීමේදී n සමාන 3 සහ n සමාන 2 ශක්තිය ගත්තොත් n සමාන 3 ශක්තිය 3 n සමාන 2 ශක්තිය 2 එමනම් n සමාන 3 සිට n සමාන 2ට ඉලෙක්ට්‍රෝනය සංක්‍රමණය වීමේදී පිටවන ශක්තිය කියන්නේ E3 ඍණ E2. ප්ලාන්ක් සමීකරණය අනුව මේ තියෙන්නේ E සමානයි h nu. මෙන්න ශක්ති වෙනස. n සමාන 3 සිට n සමාන 2ට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී පිටවන ශක්ති ප්‍රමාණය මෙන්න. ඒ ශක්ති මට්ටම අතර ශක්ති පරතරය. ඒ ශක්ති පරතරය සමාන h nu. h නියතයක්. එම නිසා ශක්ති පරතරය සමානුපාතිකයි සංඛ්‍යාතයට. මේ නිසා හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය H alpha රේඛාව ඒකට අනුරූප සංඛ්‍යාතය නිව් නම් නිව් සමානුපාතික වන්නේ කිසියම් ශක්ති මට්ටමක ශක්තියට නෙමෙයි. කිසියම් ශක්ති මට්ටම් දෙකක් අතර ඇති ශක්ති පරතරයට තමයි ඒ සංඛ්‍යාතය සමානුපාතික වෙන්නේ. ඒ සංඛ්‍යාතය ලැබිලා තියෙන්නේ ශක්ති මට්ටම් දෙකක් අතර ඇති ශක්ති පරතරයට සමාන ශක්ති ප්‍රමාණයක් විමෝචනය වීම නිසා. හොඳින් මතක තබා ගන්න ඕන කිසියම් ශක්ති මට්ටමක ශක්තියට නෙමෙයි මේ සංඛ්‍යාතය සමානුපාතික වෙන්නේ ශක්ති මට්ටම් දෙක අතර ශක්ති පරතරයට. මින් තහවුරු වන්නේ පිටවන විකිරණයේ සංඛ්‍යාතය මෙන්න වැදගත්ම දේ. පිටවන විකිරණයේ සංඛ්‍යාතය ප්‍රධාන ශක්ති මට්ටමක ශක්තියට කිසිවිටකවත් සමානුපාතික නොවන බවයි. පිටවන විකිරණයේ සංඛ්‍යාතය සමානුපාතික වෙන්නේ ශක්ති මට්ටම් දෙක අතර ඇති ශක්ති පරතරයට මිසක් කිසියම් ප්‍රධාන ශක්ති මට්ටමක ශක්තියට නොවන බව මතක තබා ගත යුතුයි. එනිසා සංඛ්‍යාතය සමානුපාතික වන්නේ ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති පරතරයටයි. ඒ නිසා ළමයිනේ වර්ණාවලියේ ප්‍රධාන රේඛා H alpha, H beta, H gamma, H delta මේ බාම ශ්‍රේණිය රතු, කොළ, නිල්, දම් මේ බාම ශ්‍රේණියේ ප්‍රධාන රේඛා හතරට තියෙන සංඛ්‍යාත හතරක්. මේ new alpha, new beta, new gamma, new delta මේ සෑම සංඛ්‍යාතයකටම අනුරූප වන්නේ සෑම සංඛ්‍යාතයකටම අනුරූප වන්නේ කිසියම් ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති වෙනස් වීමක්. H alpha කියලා ගත්තොත්
H alpha කියලා ගත්තොත් H alpha රේඛාව ඇති වෙන්නේ n සමාන 3 සිට n සමාන 2ට n සමාන 3 n සමාන 2 මෙන්න ශක්ති වෙනස මේ අනුව new alpha අදාළ සංඛ්‍යාතය සමානුපාතික වෙන්නේ ශක්ති මට්ටම අතර ශක්ති පරතරය new beta n සමානයි 4 සිට n සමාන 2ට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය නිසා මේ රේඛාව ඇතිවන්නේ n සමාන 4 කියන්නේ E4 ඊට අනුරූප ශක්තිය n සමාන 2 E2 මේ ශක්තිය වෙනස වඩා වැඩි ඒ නිසා new alpha වලට වඩා new beta වැඩි ශක්තිය වෙනස වැඩි වෙන විට සංඛ්‍යාතය ඉහළ යනවා මේ අනුව මේ සෑම විකිරණයකම සංඛ්‍යාතය සමානුපාතික වෙන්නේ ශක්ති මට්ටම් දෙකක් අතර ඇති ශක්ති පරතරයට ඒ තමයි මෙතනින් කියවෙන්නේ මේ බලන්න එනිසා සංඛ්‍යාතය සමානුපාතික වන්නේ ශක්ති මට්ටම් දෙකක් අතර ඇති ශක්ති පරතරයටයි ඒක ඉතා හොඳින් අවධාරණය කරගත යුතුයි විකිරණයේ සංඛ්‍යාතයේ ප්‍රධාන ශක්ති මට්ටමක ශක්තියට කිසියටකවත් සමානුපාතික නොවේ සංඛ්‍යාතය සමානුපාතික වෙන්නේ මේ හැම විකිරණයකම සංඛ්‍යාතය සමානුපාතික වන්නේ ශක්ති මට්ටම් දෙකක් අතර ඇති ශක්ති පරතරයට බව මතක තබා ගන්න. දැන් බලමු ඊළඟ අවස්ථාව. හයිඩ්‍රජන් වර්ණාවලියේ ඕනෑම රේඛා ශ්‍රේණියක සංඛ්‍යාත වැඩි වන විට හෝ තරංගායම අඩු වන විට ඒ රේඛා අතර ඇති ශක්ති පරතරය අඩු වීමට හේතු. හයිඩ්‍රජන් වර්ණාවලියේ ඕනෑම රේඛා ශ්‍රේණියක සංඛ්‍යාත වැඩි වන විට හෝ තරංගායම අඩු වන විට හෝ රේඛා අතර ඇති පරතර අඩු වීමට හේතු. දැන් අපි අද සාකච්ඡා කළේ හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය. ඒ විමෝචන වර්ණාවලියේ සාකච්ඡා කරේ සංඛ්‍යාත ව්‍යාප්තිය. n සමාන 1 n සමාන 2 n සමාන 3 n සමාන 4 ආදී වශයෙන් හයිඩ්‍රජන් වල ප්‍රධාන ශක්තිමත් මේ විදිහට ගත්තොත් මේ බලන්න ලයිමාන් ශ්‍රේණිය ඇතිවන ආකාරය 2 සිට 1 3 සිට 1 4 සිට 1 5 සිට 1 දැන් මේට අනුරූප සංඛ්‍යාත ව්‍යාප්තිය ගත්තොත් බලන්න මේකට වඩා මේකේ ශක්තිය වැඩි මෙන්න එක සංඛ්‍යාතයක් මේකට වඩා මේකේ ශක්තිය වැඩි මෙන්න මෙච්චර ප්‍රමාණයකින් වැඩි ශක්තිය ඊට වඩා සමාන ප්‍රමාණයකින් ඊළඟ එකේ ශක්තිය වැඩි එහෙනම් සංඛ්‍යාතයත් සමාන ප්‍රමාණයකින් වැඩි වෙනවා ඊළඟ එකේ ශක්තියත් ඊට සමාන ප්‍රමාණයකින් වැඩි සංඛ්‍යාතයත් සමාන ප්‍රමාණයකින් වැඩි වෙනවා දැන් ඒ හයිඩ්‍රජන් පරමාණුවේ ප්‍රධාන ශක්ති මට්ටම් වල ශක්තිය ඒකාකාර ලෙස වැඩි වෙනවා කියලා සැලකුවොත් මොහොතකට පමණයි මේ ඒකාකාර ලෙස වැඩි වෙනවා කියලා සැලකුවොත් සමාන ප්‍රමාණ වලින් වැඩි වෙනවා කියලා සැලකුවොත් මේකේ ශක්තිය කිලෝජූල් 100යි මේක 200යි 300 400 500 යන ආදී වශයෙන් ශක්තිය සමාන ප්‍රමාණ වලින් වැඩි වෙනවා කියලා සැලකුවොත් මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයට සාපේක්ෂව මේ සංක්‍රමණයේදී වැඩි වන ශක්තිය මෙන්න මේ ප්‍රමාණය. මෙන්න මේ ශක්ති වෙනස. මේ ඉලෙක්ට්‍රෝන දෙකේදී විමෝචිත විකිරණ දෙකේ ශක්ති වෙනස. මේ ඉලෙක්ට්‍රෝන දෙක ගත්තොත් ඒකෙදී ඇතිවන ශක්ති වෙනස ඒකමයි මේකමයි. ඊළඟ අවස්ථාව දෙක ගත්තොත් ඇතිවන ශක්ති වෙනස මේකමයි. මේ අනුව මේකට වඩා මේකේ ශක්තිය වැඩි ඊට වඩා වැඩි. ශක්තිය සමාන ප්‍රමාණ වලින් වැඩි වෙන්නේ. ශක්තිය සමාන ප්‍රමාණ වලින් වැඩි වෙනවා නම් සංඛ්‍යාතයත් මේ පරතරයත් සමාන ප්‍රමාණ වලින් වැඩි වෙන්න ඕනේ. මේ විදිහට. මේ නිසා රේඛා පරතර එක හා සමානයි. නමුත් ප්‍රායෝගික තත්ත්වය
මේ තත්ත්වය නොවේ. ප්‍රායෝගික තත්ත්වය මෙන්න මේ විදිහට. රේඛා පරතර එන්න එන්න අඩු වෙනවා. ප්‍රායෝගික තත්ත්වය මේ බලන්න. රේඛා පරතර එන්න එන්න අඩු වෙනවා. සංඛ්‍යාතය වැඩි වන පැත්තට රේඛා පරතර එන්න එන්න අඩු වෙනවා. මේ සෑම රේඛා ශ්‍රේණියකම සංඛ්‍යාතය වැඩි වන පැත්තට රේඛා පරතරය ශීඝ්‍රයෙන් අඩු වෙනවා. මේක කොහොමද පැහැදිලි කරන්නේ? නිල්ස් බෝ මේ සිද්ධිය පැහැදිලි කිරීම සඳහා උපයෝගී කරගත්තා නෂ්ටයේ සිට ඈතට යන විට ප්‍රධාන ශක්ති මට්ටම් අතර ශක්ති පරතරය සමාන වෙන්න බෑ. මේ බලන්න සංඛ්‍යාත වැඩි වෙන විට රේඛා පරතර ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ඒ නිසා නෂ්ටයේ සිට ඉවතට යන විට ප්‍රධාන ශක්ති මට්ටම් වල ශක්ති පරතර සමාන වෙන්න බෑ. සමාන වුණොත් මේ පරතර සමාන වෙනවා. මේ නිසා මේ ආකාරයට ප්‍රධාන ශක්ති මට්ටම් අතර ශක්ති පරතර ශීඝ්‍රයෙන් ලබ වෙනවා. මේ n සමාන 1, n සමාන 2, n සමාන 3, n සමාන 4 ආදී වශයෙන් මේ බලන්න. මෙන්න එක සංක්‍රමණයක් ලයිමාන් ශ්‍රේණිය n සමානයි 1ට ආවා. මේ ඊළඟ අවස්ථාව, මේ ඊළඟ අවස්ථාව, මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය. ඉහළ ශක්ති මට්ටම් වල සිට ඉලෙක්ට්‍රෝන පහළට සංක්‍රමණයේදී පිටවන විකිරණ දැයි. දැන් බලන්න මේ ඉලෙක්ට්‍රෝනයයි මේ ඉලෙක්ට්‍රෝනයයි මේ ඉලෙක්ට්‍රෝන දෙක පහළට සංක්‍රමණයේදී පිටවන විකිරණයේ ශක්තිය මෙන්න මේ වෙනස. ඊළඟ අවස්ථාව දෙක ගමු. මේ ඉලෙක්ට්‍රෝනය පහළට සංක්‍රමණයේදී පිටවන විකිරණ දෙකේ ශක්ති වෙනස මෙන්න මේක. මීට වඩා අඩුයි. ඊළඟ අවස්ථාව දෙක ගන්න. ඊළඟ අවස්ථාව දෙකේ පිටවන ශක්තියටත් වඩා අඩුයි. මෙන්න මේ උස. මේ ටික මේ වෙනස. මෙතන මේ වෙනස. මේ අනුව මේ වෙලාවේදී මේ ශක්තිය වෙනස, ඊළඟ අවස්ථාවේදී මේ වෙනස, ඊළඟ අවස්ථාවේදී මේ වෙනස ඉතාමත්ම අඩුයි. බලන්න පිටවන විකිරණ තුනේ ශක්තිය ගත්තොත් මේ විකිරණ දෙකේ ශක්ති වෙනස මෙච්චරයි. ඒ නිසා සංඛ්‍යාත වෙනස මෙන්න. ඊළඟ විකිරණ දෙකේ ශක්ති වෙනස මීට වඩා අඩුයි. එහෙනම් සංඛ්‍යාත වෙනස අඩු වෙනවා. අවසාන ඉලෙක්ට්‍රෝන දෙක සංක්‍රමණයේදී පිටවන ශක්ති වෙනස තවත් අඩුයි. ඒ නිසා ශක්ති වෙනස අඩු කියන්නේ සංඛ්‍යාත වෙනස තවත් අඩු වෙනවා. මේ අනුව පිටවන විකිරණ වල ශක්තිය මේ පැත්තට එන්න වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙන අතරම මේකට වඩා මේකේ ශක්තිය වැඩි, ඊට වඩා මේක වැඩි, ඊට වඩා මේක වැඩි. අපිට පේනවා ශක්ති වෙනස එන්න වැඩි. නමුත් ශක්ති වෙනස එන්න වැඩි වීම නිසා සංඛ්‍යාතයත් එන්න වැඩි වෙනවා. නමුත් මේකට වඩා මේකේ ශක්තිය මෙච්චර ප්‍රමාණයකින් වැඩි, ඊට වඩා වැඩි, ඊට වඩා අඩු ප්‍රමාණයකින්, ඊට වඩා වැඩි, ඊටත් වඩා අඩු ප්‍රමාණයකින්. මේ නිසා ශක්තිය වැඩි වෙන බව ඇත්ත. මීට වඩා මේකේ ශක්තිය ගොඩක් වැඩි, ඊට වඩා ඊළඟ එකේ ශක්තිය තරම්ම නෙවෙයි ටිකයි වැඩි, ඊළඟ එකේ ශක්තිය ඊට තරම් පොඩ්ඩයි වැඩි. ඒ කියන්නේ මේකට වඩා මේකේ සංඛ්‍යාතය ටිකක් වැඩි. සැලකිය යුතු ප්‍රමාණයක් වැඩි. ඊට වඩා මේක සංඛ්‍යාත ඒ වගේම වැඩි වෙන්නේ නැහැ. ටිකයි වැඩි හේතුව ශක්තිය සුළු ප්‍රමාණයකින් වැඩි වෙන නිසා. මෙන්න මේ ආකාරයට රේඛා ශ්‍රේණියේ රේඛා අතර පරතරය නැත්නම් සංඛ්‍යාත පරතරය මේ විදිහට ශීඝ්‍රයෙන් අඩු වෙන්නේ. නෂ්ටයේ සිට ඈතට යන විට ප්‍රධාන ශක්ති මට්ටම් ශීඝ්‍රයෙන් ලම් වන නිසා. මේ තමයි බෝගේ සංකල්ප. ඒ අනුව හයිඩ්‍රජන් වර්ණාවලියේ ඕනෑම රේඛා ශ්‍රේණියක සංඛ්‍යාතය වැඩි වන විට රේඛා පරතරය ශීඝ්‍රයෙන් අඩුවීමට හේතු
ඔබට දැන් පැහැදිලි කළේ. ඕනෑම රේඛා ශ්‍රේණියක සංඛ්‍යාතය වැඩි වන විට රේඛා අතර පරතරය අඩුවීමට හේතුව තමයි හයිඩ්‍රජන් පරමාණුවේ නෂ්ටයේ සිට ඉවතර යන විට ප්‍රධාන ශක්ති මට්ටම් වල ශක්ති වැඩි වන අතරම ශක්ති පරතරය මෙන්න මේ විදිහට ශීඝ්‍රයෙන් අඩු වෙනවා. මේක වැරදි. මෙන්න මේ ආකාරයේ සැලකිය යුතුයි. නෂ්ටයේ සිට ඉවතර යන විට ප්‍රධාන ශක්ති මට්ටම් අතර ශක්ති පරතරය ශීඝ්‍රයෙන් අඩු වෙනවා. නෂ්ටයේ සිට ඉවතර යන විට ප්‍රධාන ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා. එන්න ඉහළට යනකොට ශක්තිය වැඩි වෙනවා. මීට වඩා මේකේ ශක්තිය වැඩි, ඊට වඩා වැඩි. එන්න ඈතට යනවා. ඈතට යන ශක්තිය වැඩි වෙනවා. නමුත් ශක්ති පරතර ශීඝ්‍රයෙන් අඩු විය යුතුයි. එසේනම් පමණයි මේ පිටවන විකිරණ වල සංඛ්‍යාත රටා මෙන්න මේ ආකාරයට ලැබෙන්නේ. සංඛ්‍යාතය වැඩි වන විට සංඛ්‍යාත පරතරත් ශීඝ්‍රයෙන් අඩු වෙනවා. විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න නිර්මාණය කළ හැකි. ඔබගෙන් අහන්න පුළුවන්. හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය ඕනෑම රේඛා ශ්‍රේණියක සංඛ්‍යාතය වැඩි වන විට ප්‍රධාන රේඛා සංඛ්‍යාත පරතර ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි නෂ්ටයේ සිට ඉවතට යන විට හයිඩ්‍රජන් පරමාණුවේ නෂ්ටයේ සිට ඉවතට යන විට ප්‍රධාන ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වන අතරම ශක්ති පරතර ශීඝ්‍රයෙන් අඩුවන නිසාය. අද අපි සාකච්ඡා කළේ හයිඩ්‍රජන් වල පරමාණුක වර්ණාවලිය. ආරම්භයේදීම සාකච්ඡා කළේ සුදු ආලෝකය ප්‍රිස්මයක් තුළට යවලා ලැබෙන සන්තතික වර්ණාවලිය. සුදු ආලෝකයෙන් ලැබෙන්නේ සන්තතික වර්ණාවලියක් නැනෝමීටර් 390 ඉඳලා 750 දක්වා වූ තරංග ආයාම පරාසයක් තුළ සුදු ආලෝකය සෑදී ඇති විකිරණවල සංඛ්‍යාත ව්‍යාප්ත වෙලා තියෙන නැත්නම් තරංග ආයාම ව්‍යාප්ත වෙලා තියෙන. නැනෝමීටර් 390 ඉඳලා 750 දක්වා තරංග ආයාම ව්‍යාප්තියක් ඇති ශක්ති රාශියක එකතුවක් සුදු ආලෝකය කියලා කියන්නේ. සුදු ආලෝකයට ලැබෙන්නේ නැත්නම් සුදු ආලෝකය ඇති කරන්නේ සන්තතික වර්ණාවලිය. අඛණ්ඩ සංඛ්‍යාත ව්‍යාප්තියක් තියෙනවා නම් ඒ වර්ණාවලියට කියනවා සන්තතික වර්ණාවලිය. එක්තරා පුළුල් පරාසයක් තුළ අඛණ්ඩ සංඛ්‍යාත ව්‍යාප්තියක් තිබේ නම් එය හඳුන්වනවා සන්තතික වර්ණාවලියක් හැටියට. මේ අනුව සුදු ආලෝකයට ඇත්තේ සන්තතික වර්ණාවලිය. අපි ඊළඟට සාකච්ඡා කරේ හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය. හයිඩ්‍රජන් වායුවට ශක්තිය දුන්නා. අණු පරමාණුනා පරමාණු වල භූමි අවස්ථාවේ තියෙන ඉලෙක්ට්‍රෝනය වැඩි ශක්තිය අවස්ථාවකට ගියා. සැකබුණු අවස්ථාවටපත් වුණා. නැත්නම් උද්දීපිත අවස්ථාවටපත් වුණා. උද්දීපනය වූ අවස්ථාවටපත් වුණා. ඒ අවස්ථාව නිසා ඉහළ ශක්ති මට්ටම් වල තිබූ ඉලෙක්ට්‍රෝන n සමාන 1ට සංක්‍රමණයේදී පිට වුණා විකිරණ ඒ ලයිමාන් ශ්‍රේණිය. n සමාන 2ට සංක්‍රමණයේදී පිට වුණා විකිරණ ඒ බාම ශ්‍රේණිය. n සමාන 3ට සංක්‍රමණයේදී පිට වුණා විකිරණ ඒ පාෂන් ශ්‍රේණිය. n සමානයි 4ට සංක්‍රමණයේදී පිට වුණා විකිරණ බ්‍රැකට් ශ්‍රේණිය. n සමානයි 5ට සංක්‍රමණය වීමේදී පිට වුණා විකිරණ ඒ ෆන් රේඛා ශ්‍රේණිය. මේ විදිහට හයිඩ්‍රජන් සඳහා ප්‍රධාන රේඛා ශ්‍රේණි 5කින් සමන්විත විමෝචන වර්ණාවලියක් අධ්‍යයනය කළා. ඒ විමෝචන වර්ණාවලියේ එය සන්තතික වර්ණාවලියක් නෙවෙයි. ඒ විමෝචන වර්ණාවලිය අසන්තතික වර්ණාවලියක්. ඒ විමෝචන වර්ණාවලිය ඇසට පේන රේඛා ශ්‍රේණිය එකයි දැක්කේ. ඒ තමයි බාම ශ්‍රේණිය. මේ විමෝචන වර්ණාවලිය ගැන තවත් ඉදිරියේදී ඉගෙන ගත යුතුයි. අපි බලමු ඊළඟ පාඩමේදී මේ හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලියේ තවත් කරුණු රසක් සාකච්ඡා කරමු.